හරියන අපි 2014 විභාගයට ආපු ගානයි හදලා තියෙන්නේ. අපි පොඩ්ඩක් මුලින් ඉඳන් පැහැදිලි කරොත් fx බහුපදයේ ලබා දීලා තියෙනවා 3x ඍණ 1 fx සාධකයක් වේ නම් අපිට ඒ වලගේ හොයන්න කියනවා. එහෙනම් අපි ලිව්වා 3x ඍණ 1 fx සාධකයක් නම් සාධක ප්‍රමේය විලෝමයට අනුව f වල 3න් 1 සමානයි බිඳුවයි. එහෙනම් සුළු කිරීම කරගෙන ගියපුවාම ඒ වලට අපිට 1යි කියලා ලැබෙනවා. ඊට පස්සේ අපිට කියනවා පුතා fx කියන එක දැන් ඒ වලට එක දාලා ලියාගත්තා මම මෙතනින් fx කියන එක 3x ඍණ 1 වාරයක් x ධන කේවල වර්ගය ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා. එහෙනම් මම fx ට අපි හොයාගත්තාගේ දැම්මා x ධන කේවල වර්ගය 3x ඍණ 1 වාරයක් x ධන කේවල වර්ගය ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා. මම x ධන කේවල වර්ගය ප්‍රසාරණය කරගත්තා x වර්ගය ගුණිතයේ දෙගුණයේ 2kx ධන k වර්ග. දැන් අපිට හිතෙන්න පුළුවන් නියත පදවල සංගුණක සමාන ක්‍රම මේ ඍණ 1 වාරයක් k වර්ගයෙන් ලේසියින් මේ පැත්තේ ඍණ 1යි. ඍණ 1 සමානයි ඍණ k වර්ගයෙන්. නියත පද සමාන කරොත් ඍණ 1 සමානයි ඍණ k වර්ගය. හැබැයි k වර්ගයට එක ආපුවාම k සමානයි ධන හෝ ඍණ 1 එනවා. ඒ නිසා පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ධන හෝ ඍණ 1 ආපුවාම මොන උත්තරේද නිවැරදි කියලා තෝරගන්න බෑ. සමහරට උත්තර දෙකම හරියන්න පුළුවන්. සමහරට එක පිළිතුරක් හරියන්න පුළුවන්. ඒ නිසා නියත පදවල සංගුණක සමාන නොකර අපි x වර්ගයේ සංගුණක තමා සමාන කරන්නේ. x වර්ගය හෝ x වල. x වර්ගයේ සංගුණක සමාන කරොත් මේ පේනවනේ 3x වැඩි වුණාම මෙයාගෙන් 6k x වර්ගය එනවා. 6k. ඍණ 1 වැඩි වුණොත් මෙයාගෙන් ඍණ 1යි x වර්ගය එනවා. වම් පැත්තේ 5යි. එහෙනම් 6k සමානයි 6යි කේවලාගේට පිළිතුර 1යි කියලා ලැබෙනවා. මේ ටික ලියන්න අවශ්‍ය නැහැ. පැහැදිලිනේ? හරි. එහෙනම් ওই ටික අපි සටහන් කරගමු. හරි. එහෙනම් තවදුරටත් අපි ඉදිරියට ගාන හදාගෙන යන්. කේවලාගේ 1යි කියලා අපි හොයාගත්තා. දැන් අපිට කියනවා ඉහත ප්‍රකාශනය ඒ 3x ඍණ 1 b හා c නියත වන b x ධන 1 ධන c ආකාරයෙන් ලියන්න. දැන් අපිට ඊළඟට කියනවා 3x ඍණ 1 කියන එක ලියන්නලු b වාරයක් x ධන 1 ධන c කියලා. මේ තීලා තියෙන විදිහට කරන්න ඕනේ. b වාරයක් x ධන 1 ධන c ආකාරයෙන් ලියන්නලු 3x ඍණ 1. හරි. දැන් අපිට නැවත සංගුණක සමාන කරන්න පුළුවන්. x පද සහ නියත පදවල b හා c හොයාගන්න. මම ලියනවා සංගුණක සමාන කිරීමෙන්. එන x පදවල සංගුණක සමාන කරොත් b කියලා එනවා මේ පැත්තේ 3යි. b වලගේ 3. මේක නම් බැලුව බැලමටම පේනවා. පැහැදිලි වෙන්නයි ලියන්නේ. ඊළඟ නියත පද b ධන c එන්නේ සමානයි ඍණ 1යි. b ධන c එන්නේ සමානයි ඍණ 1යි. b වලට 3 දැම්මොත් c වලට එනවා කීයද? මෙතන එන්නේ c ධන 3 සමානයි ඍණ 1යි. c වලගේ ඍණ 4යි කියලා එන්නේ. එහෙනම් දැන් අපිට 3x ඍණ 1 ලියා ගන්න පුළුවන් 3 වාරයක් x ධන 1 c කියන්නේ ඍණ 4යි. හරි. දැන් අවසානයේ කියන්නේ fx කියන එක x ධන 1 ඝණයෙන් බෙදූ විට ශේෂය සොයන්න කියලා. fx x ධන 1 ඝණයෙන් බෙදූ විට ශේෂය සොයන්න කියලායි කියන්නේ. දැන් fx කියන්නේ මේක කියලා අපි දන්නවනේ. කලින් කොටසේ දීලා තිබ්බ fx සමානයි ওই විදිහට කියලා. හරි. කලින් කොටසේ මේ විදිහට ලබා දීලා තිබ්බා. දැන් අපිට ලියා ගන්න පුළුවන් fx සමානයි 3x ඍණ 1 x ධන 1 වර්ගය. k වලට එකනේ ආය පුතා. හරි. මොනවා ලියන්න k සමානයි 1 බැවි. දැන් fx සමානයි 3x ඍණ 1 වෙනුවට ලියා ගන්න පුළුවන් මෙන්න මේක. 3x ඍණ 1 වෙනුවට මම ලියනවා
3 වාරයක් x ධන 1 ඍණ 4 x ධන 1 වර්ගය. දැන් අපි වරහන් ඉවත් කරලා ලිව්වොත් මෙයා මෙයාගෙන් වැඩි කරොත් x ධන 1 ඝනය ඍණ 4 වාරයක් x ධන 1 වර්ගය. හරි. දැන් අපි අහන්නේ fx කියන එක x ධන 1 ඝනයෙන් බෙදූ විට ශේෂය. මේ බලන්න. මේකනේ භාජ්‍ය. උතර මේක තමයි භාජකය. ලබ්ධිය කියලා ඇවිල්ලා තියෙන්නේ 3යි ඇත්තට. ලබ්ධිය 3යි මේක තමයි භාජකය. මේක තමයි එතකොට ශේෂය වෙන්නේ. භාජ්‍ය සමානයි භාජකය ගුණ කිරීම ලබ්ධිය ධන ශේෂය. එන අපිට ලියා ගන්න පුළුවන් අවසානයේ එම නිසා fx x ධන 1 ඝනයෙන් බෙදූ විට ශේෂය මොකක්ද දෙන්නේ? ඍණ 4 වාරයක් x ධන 1 වර්ගය. x ධන 1 ඝනයෙන් බෙදපුවාම ශේෂය එන්නේ ඍණ 4 වාරයක් x ධන 1 වර්ගය. මේක තමයි ශේෂය බවට පත් වෙන්නේ. හරිද? right. හරි. එහෙනම් අපි ඊළඟට 2016 විභාගයට ආපු ගාන හදන්නේ කොහොමද කියලා බලමු. px බහුපදයේ දීලා තියෙනවා x වල ඝනය 2x වර්ගය 3x ඍණ 1. qx කියන්නේ x වර්ගය 3x ධන 6. ශේෂ ප්‍රමේය භාවිතා කරමින් px x ඍණ 2 මගින් බෙදූ විට ශේෂයත් px බෙදන්නේ x ඍණ 1 මගින්. qx x ඍණ 2 මගින් බෙදූ විට ශේෂයත් සොයන්න. හරි. එහෙනම් අපිට කියන්නේ px x ඍණ 1 මගින් බෙදූ විට ශේෂය සොයන්න කියලා මුලින්ම. එහෙනම් අපි ලියනවා ශේෂ ප්‍රමේයට අනුව px x ඍණ 1 මගින් බෙදූ විට ශේෂය p වල 1 වන අතර qx x ඍණ 2 මගින් බෙදූ විට ශේෂය qx x ඍණ 2 මගින් බෙදූ විට ශේෂය q වල 2 වේ. px x ඍණ 1 මගින් බෙදූ විට ශේෂය p වල 1යි. qx x ඍණ 2 මගින් බෙදූ විට ශේෂය q2. එහෙනම් අපි p වල 1 හොයමු. p වල 1 මොකක්ද දෙන්නේ පුතා? බලපුවාම පේනවා. 1 2 3 ඍණ 1. සුළු කරගත්තාම කීයද? 5යි කියලා ලැබෙනවා නේ. 3යි 2යි 5යි 6යි 6 ඍණ 1 5යි. ඊළඟට q වල 2 හොයමු. 1 3 6. එහෙනම් 10යි කියලා ලැබෙනවා. ඔය දෙක හෙව්වා. දැන් අපිට කියනවා px සමානයි x ඍණ 1 වාරයක් qx ධන 5 කියලා පෙන්නන්න. px සමානයි x ඍණ 1 වාරයක් qx ධන 5 කියලා පෙන්නන්න කියලා. දැන් මේ වගේ එකක් දුන්නාම ඔබ විභාගයේදී කලබල වෙනවා. ඉතින් මේ සරල දෙයක් දීලා තියෙනවා. අපි මේක සුළු කරමු. මේකනේ පද වැඩි ප්‍රමාණයක් අඩංගු පැත්ත x ඍණ 1 වාරයක් qx ධන 5 සුළු කරලා බලමු. මේක සුළු කරපුවාම px එනවා. ඒකට පෙන්නන්න තියෙන්නේ x ඍණ 1 වාරයක් qx කියන්නේ කීයද? x වර්ගය 3x ධන 6 ධන 5. එහෙනම් වරහන් ඉවත් කරලා සුළු කරගන්න. x වල ඝනය 3x වර්ගය 6x ඍණ 1කින් වැඩි කරනවා. ඍණ x වර්ගය ඍණ 3x ඍණ 6 ධන 5. එහෙනම් මොකක්ද දෙන්නේ අවසාන? x වල ඝනය 2x වර්ගය x පද සුළු වුණොත් 3x ඍණ 6යි ධන 5යි කියන්නේ ඍණ 1. මේ ප්‍රකාශනය ලැබෙනවා. එහෙනම් මේක px ට සමානයි කියලා ලැබෙනවා. පැහැදිලිද? හරි.
මේක නිකන් වරහන් ඉවත් කරලා බලන්න x ඍණ 1 qx ධන 5. මේ පැත්තෙන් පටන්ගෙන මේක ගන්න අමාරුයි. පද වැඩි ප්‍රමාණයක් සුළු කරලා බැලුවා මේක එනවාද කියලා. වැඩි ප්‍රමාණයක් කරන පැත්තෙන් සුළු කරලා බැලුවා. හරි. හරි. එහෙනම් අපි ගානේ අවසාන කොටස හදන්නේ කොහොමද කියලා බලමු මේ 2016 ගානේ. අපිට කියන්නේ මේ වගේ දෙයක් px යන්න x ඍණ 1 x ඍණ 2 මගින් බෙදූ විට ශේෂය සොයන්න කියලා කියන්නේ. px යන්න x ඍණ 1 x ඍණ 2 මගින් බෙදූ විට ශේෂය සොයන්න කියලායි කියන්නේ. හරි. හරි. එතකොට මං හිතන්නේ අපි මෙතන සුළු කරගනිද්දී අපි p වල එක ආවනේ පුතා අපිට කීයද? p වල එක කියන එක ලැබුණා 5යි 6යි 5යි කියලානේ. ඊළඟ මං හිතන්නේ q වල දෙක හොයන්න තිබ්බේ අපිට නේ. ඒක සුළු කරද්දි මං පොඩි වැරද්දක් වෙලා තියෙනවා. q වල දෙකනේ හොයන්න තිබ්බේ. ඒතර දෙකේ වර්ගය 4යි 3 වරක් 2 ධන 6. ඒතර කීය දෙන්නේ ඔක්කොම? මෙතන ලැබෙනවා 6යි 6යි 12යි 16යි කියලානේ. qx කියන එක x ඍණ 2 මගින් බෙදූ විට ශේෂය හොයන්න කියලා තිබ්බා. හරි. q වල දෙක 16යි කියලා ඉන්න ඕනේ. ඒක පොඩ්ඩක් බලන්න. නිවැරදිව අපි ලියලා තියෙනවා. ওই දෙකනේ මම මකලා තිබ්බේ. හරි. දැන් අපිට මේ වගේ දෙයක් ලියා ගන්න පුළුවන්. මේ සම්බන්ධයත් භාවිතා කරමින් තමයි හදන්නේ මේ ගාන. මම qx කියන එක ලියා ගන්නවා මුලින්ම මේ. qx කියන එක අපි ලියාගෙන තියෙනවානේ x ඍණ 2 මගින්නේ බෙදුවේ. x ඍණ 2 මගින් බෙදපුවාම අපි මේක alpha x වගේ දාගමුකෝ ලබ්දී. ශේෂය 16යි කියලා ලැබිලා තියෙනවා. ඔන්නෝම ලියාගත්තා. භාජ්‍ය සමානයි භාජකය ගුණ කිරීම ලබ්ධිය ධන ශේෂය. දැන් මේ ඔප්පු කරපු එක අපි මෙතනින් ලියාගමු. px සමානයි x ඍණ 1 වාරයක් qx ධන 5 බැවි. මේක අපි පෙන්නලා තියෙනවනේ. මෙන්න මෙතන qx වෙනුවට මේ qx ආදේශ කරගමු. බලන්නකෝ මම මේ කරන දේ. x ඍණ 1 වාරයක් qx වෙනුවට දානවා x ඍණ 2 alpha x ධන 16 ධන 5යි කියලා තියෙනවා. දැන් වරහන් ඉවත් කරලා සුළු කරොත් x ඍණ 1 x ඍණ 2 alpha x මෙතන 16 වාරයක් x ඍණ 1 ධන 5. හරි. අන්න අපිට ලැබිලා තියෙනවා මේක නිකන් භාජකේ වගේ මේ දෙන්න. මේ ජෝඩුවම භාජකේ. alpha x කියන්නේ ලබ්ධිය. එහෙනම් ශේෂය වෙන්නේ මෙන්න මේ කොටස පුතා. එහෙනම් අපිට ලැබෙනවා px බහුපදය x ඍණ 1 x ඍණ 2 මගින් බෙදූ විට ශේෂය කියන්නේ 16යි x ඍණ 1 ධන 5 කියලා. එහෙනම් අපිට අවසාන උත්තරේ ලියන්න පුළුවන් px බහුපදය x ඍණ 1 x ඍණ 2 මගින් බෙදූ විට ශේෂය 16යි x ඍණ 1 ධන 5. අර බලන්න අපි කලින් හදපු 2014 ගාන වගේම විශේෂයෙන්ම බෙදුම් ඇල්ගොරිදමයට මේ වගේ කොටස් දෙකකින් සම්බන්ධ කරලා හදන ගානක් තමයි 2016 විභාගෙත් ඇවිල්ලා තියෙන්නේ. එකම වගේ ගණන් දෙකක්. ඒතර අපි මේක හිතලා ලියන්න ඕනේ. අපි මුල් කොටසේ හොයාගත්ත qx බහුපදයේ x ඍණ 2කින් බෙදපුවාම ශේෂය 16 කියලා. හරි. මේ q2 16 මේක තමයි ශේෂය වෙන්නේ. ඒතර අපි ඒක ලිව්වා භාජ්‍ය සමානයි භාජකයේ x ඍණ 2
ලබ්ධියට මොකක් හරි අපි දාගත්ත alpha x ශේෂය 16. ඒතර එයයි අපි කලින් ඔප්පු කරපු එක්කෙනයි සම්බන්ධ කරපුවාම අන්න දැන් වරහන් ඉවත් කරපුවාම x ඍණ 1 x ඍණ 2 එනවා. එක ළඟ. ඒක තමයි භාජකය. ඒතර ලබ්ධිය මේක ගත්තොත් ශේෂය වෙන්නේ මෙන්න මෙයයි. ඒ වගේ පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ සමහර විට අපි පන්ති හදපු ගණන්ම පොඩ්ඩයි හා මෙහා වෙලා ලැබෙන්න පුළුවන්. හරි. ඊළඟට අපි 2017 විභාගයට ආපු ගාන හදන විදිය බලමු. gx සමානයි x ල ඝනය px වර්ගය qx ධන 1 pq තාත්වික සංඛ්‍යා කියලා දීලා තියෙනවා. x ඍණ 1 x ධන 2 මගින් gx බෙදූ විට ශේෂය 3x ධන 1 වේ. 3x ධන 2 වේ. x ඍණ 1 මගින් gx බෙදූ විට ශේෂය 5 බව හා x ධන 2 මගින් gx බෙදූ විට ශේෂය ඍණ 4 බව පෙන්වනවා. එහෙනම් මුලින්ම අපිට ඔය ශේෂ ප්‍රමේය භාවිතා කරලා ඔය කොටස් දෙක පෙන්වීමට හැකියාව තියෙනවා. ඒතර අපිට gx කියලාම ගම්මු. මේක බෙදනවලු x ඍණ 1 x ධන 2 මගින්. අපි ලබ්ධිය මොකක් හරි hx කියලා දාගමු. ශේෂය දීලා තියෙනවා 3යි x ධන 2යි කියලා. ශේෂය දීලා තියෙනවා 3යි x ධන 2යි කියලා. හරි. දැන් මේ ගානේ විශේෂත්වය අපිට අර gx ප්‍රකාශනය මගින් ශේෂය හොයන්න බෑ. බෙදුම් ඇල්ගොරිතමයට ආදේශ කරන්න වෙනවා. මොකද gx දීලා තියෙන්නේ නොදන්නා පද සහිතව. ඒක දෙවෙනි කොටසේ හොයන්නත් තියෙනවා. x ල ඝනය px වර්ගය qx ධන 1 කියලා දීලා තියෙනවා. හරි. මේකේ නොදන්නා පද දෙකක් තියෙනවා. මෙතනින් ජීවලාගයන් හොයන්න බැරි බව ඔයා අවබෝධ කරගන්න. මෙතනින් ජීවලාගයන් හොයන්න බෑ ඒ නිසා අපිට. දැන් අපිට මුලින්ම අහන්නේ gx x ඍණ 1 මගින් බෙදූ විට ශේෂය. එනල් ලියනවා gx x ඍණ 1 මගින් බෙදූ විට ශේෂ ප්‍රමේයට අනුව ශේෂය. මොකද්ද වෙන්නේ? ජීවල 1 වේ. ශේෂ ප්‍රමේයට අනුව ශේෂය ජීවල 1 වේ. එහෙනම් ජීවල 1 හොයාගමු. x තියෙන තැනට 1 දාන්න. මෙතන 1 ඍණ 1 බිඳුවයි. මෙතන කීයද? 3 වරක් 1 ධන 2 සමානයි 5යි. මේ කොටසේම ලියන්න ඕනේ පුතා. මේකට ලකුණු 5ක් හම්බ වෙනවා. උත්තරයටත් හම්බෙන්නේ 5යි. ඒතර මේ 5 නැතුව යනවා. මේක හරියට හදලා තිබ්බා. ඊළඟට gx x ධන 2 මගින් බෙදූ විට ශේෂ ප්‍රමේයට අනුව ශේෂය. ශේෂ ප්‍රමේයට අනුව ශේෂය. ජීවල ඍණ 2 වේ. එහෙනම් ජීවල ඍණ 2 මොකක්ද? x තියෙන තැනට ඍණ 2 දැම්මොත් මේක බිඳුව එනවා. 3 වාරයක් ඍණ 2 ධන 2. ඍණ 6 ධන 4 ඍණ 4යි කියලා. එහෙනම් ඒ උත්තර දෙක තමයි මුල් කොටසේ අපිට පෙන්වන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා අපිට p හා q හි අගයන් සොයන්න කියලා. එහෙනම් p හා q හි අගයන් හොයන්නේ කොහොමද? අපිට මේ සම්බන්ධතා දෙක භාවිතා කරන්න පුළුවන්. අපි දන්නවනේ දැන් gx වල අගය අපිට දීලා තියෙනවානේ. x ල ඝනය px වර්ගය qx ධන 1 කියලා. ඔක තමයි අපිට ලබා දීලා තියෙන්නේ gx වල අගය. ඉතින් අපි දන්නවා ජීවල 1 සමාන වෙනවා 5ට. ජීවල 1 5ට සමාන නිසා x තියෙන තැනට 1 දැම්මම මොකක්ද දෙන්නේ? 1 ධන p ධන q ධන 1. ඔක තමයි ජීවල 1. මේක සමානයි 5ට. එහෙනම් අපිට මෙතනින් සම්බන්ධ වෙනවා p ධන q සමානයි 3යි කියලා. හරි. ඊළඟට අපිට ජීවල ඍණ 2 4යි කියලා අවිලා තියෙනවා. හරි. ජීවල ඍණ 2 4යි කියලා අවිලා තියෙනවා ඍණ. එන එකත් භාවිතා කරන්න පුළුවන්. ජීවල ඍණ 2 සමානයි ඍණ 4යි.
එහෙනම් මෙතන x තියෙන තැනට ඍණ 2 දැම්මොත් ඍණ 2 ඝනය ඍණ 2 වර්ගය q වාරයක් ඍණ 2 ධන 1 සමානයි ඍණ 4. හරි. දැන් සුළු කරගත්තොත් මොකක්ද ඉන්නේ? ඍණ 8යි ධන 4යි p ඍණ 2යි q ධන 1 සමානයි ඍණ 4. එහෙනම් අපිට එනවා 4යි p ඍණ 2යි q. මෙතන ඍණ 7යි කියලා ඉන්නේ. ඒක එහා පැත්තට ගියොත් ධන 7 වෙනවා. හරි. සමානයි 3යි කියලා. මේක දෙවන සමීකරණය. හරි. 4යි p ඍණ 2යි q සමානයි 3යි කියලා අපිට ලැබෙයි. එහෙනම් ඔය දෙන්න සමගාමීව විසඳුවා නම් අපිට අවසාන පිළිතුර ලබා ගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් සමගාමී සමීකරණ විසඳන ආකාරයට කරමු. පළවෙනි එක අපි දෙකෙන් වැඩි කරගමුකෝ. 2යි p ධන 2යි q සමානයි 6යි. දෙවෙනි එක එනවා 4යි p ඍණ 2යි q සමානයි 3යි. මේ දෙන්න එකතු කරා නම් හරි. 2යි q 2යි q කැපෙනවා 6යි p සමානයි 9යි. p වලා ගේනවා 9 බෙදීම 6. නැත්තම් 3 බෙදීම 2යි කියලා. p වලට 3 බෙදීම 2 දැම්මොත් 3 බෙදීම 2 කියන්නේ එකහමාරයිනේ පුතා. 3 බෙදීම 2 කියන්නේ එකහමාරයි. 3න් එකහමාරක් ගියොත් p qත් එකහමාරයි. q වලා ගියත් 3 බෙදීම 2යි කියලා. p හා q දෙකම 3 බෙදීම 2යි. හරි. එහෙනම් p වලටත් 3 බෙදීම 2යි. q වලටත් 3 බෙදීම 2යි. හරි. හරි. ඊළඟ අවසාන කොටස වශයෙන් දීලා තියෙන්නේ p හා q හි අගයන් සෙව්වට පස්සේ x ධන 1 gx සාධකයක් බව පෙන්වනවා. එහෙනම් සාධකයක් නම් ශේෂය බිඳු වෙන්න ඕන. අපි g වල ඍණ 1 කියන අගය හොයලා බලමු. x ධන 1 බිඳුවට සමාන වුවොත් x සමානයි ඍණ 1යිනේ. g වල ඍණ 1 හොයමු. මොකක්ද දෙන්නේ? ඍණ 1 ඝනය p වාරයක් ඍණ 1 වර්ගය q වාරයක් ඍණ 1 ධන 1. එන ඍණ 1 ඝනය ඍණ 1යි ධන p ඍණ q ධන 1. p හා q සමාන නිසා මේ දෙන්න කැපෙනවා. ධන 1යි ඍණ 1යි කැපෙනවන උත්තරේ බිඳුවයි කියලා. එන x සමානයි ඍණ 1 දාපුවාම බිඳුව වෙනවා කියන්නේ අපිට කියන්න පුළුවන් සාධක ප්‍රමේයට අනුව මොකද්ද වෙන්නේ? gx x ධන 1 සාධකයක් වේ කියලා. මේ x ධන 1ෙන් බෙදපුවාම ශේෂය නෙවෙයි. ශේෂය බිඳුව නම් සාධකයක් කියලා තමා සාධක ප්‍රමේය කියන්නේ. ඉතින් මේ කරුණ ලියන්න ඕනේ පුතා. මේ ගානට විභාගෙදී ලකුණු 75ක් ලබා දීලා තියෙනවා. බලන්න මේ ස්ථාන තුනේම ලකුණු 5 කැලි දෙකක් තියෙනවා. මේක ලිවීමට සහ මේක ලිවීමට මේක ලිවීමට. ඒ නිසා කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි ගාන සම්පූර්ණයෙන්ම හදලා තිබ්බත් එයා ඒ කැලි ටික ලියලා තිබ්බේ නැත්නම් එයාගෙන් 15ක් අඩු වෙනවා. ඒතර එයාට හැබෙන්නේ 60යි. ගන්න හරියටම හදලා තිබ්බත් මේ කඩස් තුන ලියලා තිබ්බේ නැත්නම් ලකුණු 15ක් අඩු වෙනවා. ඒ නිසා ඒ අවශ්‍ය පියවරවල විභාගෙදී ලියන්න උත්සාහ කරන්න. ඒව අනිවාර්යයෙන්ම කල්පනා කරලා ලියන්න. මේ වචන වැදගත් ගාන හද සාධක ප්‍රමේය, ශේෂ ප්‍රමේයට අනුව. මේවනේ අපේ මූලධර්ම මේ සංකල්ප භාවිතා කරලා ගාන හදනවා කියලා අපි ලියලා පෙන්නනවා. ඒක බලාපොරොත්තු වෙනවා විභාගෙදී ඔබේ පිළිතුරු පත්‍රය තුල. හරි. ඊටාම ඉලක්කම් ටික ලියුවා කියලා විභාගේ පාස් වෙන්න බැරි බව අවබෝධ කරගත යුතුයි. හරි. එහෙනම් අපි ඊළඟට 2012 විභාගයට ආපු ගාන හදන්නේ කොහොමද කියලා බලමු. gx කියන බහුපදේ මේ ආකාරයෙන් දීලා x වල 4 4x ඝනය 7x වර්ගය 6x ධන 2 කියලා. ශේෂ ප්‍රමේය නැවත නැවත යොදා ගනිමින්
x ධන 1 වර්ගය gx සාධකයක් බව පෙන්වන්න කියලා කියනවා. හරි. එනවාට මතකයි ශේෂ ප්‍රමේය නැවත නැවත යෙදීමේ ක්‍රමවේදයේදී අපි කරන්නේ වරකට භාජක එක සාධකයයි සලකන්නේ. ඒ කියන්නේ x ධන 1 වර්ගය සාධකයක් කියලා පෙන්වන්න කිව්වහම x ධන 1 වර්ගයම අර ගන්න නැහැ. x ධන 1 පළවන බලය අරගෙන මෙයාගෙන් බෙදලා බලනවා. හරි. ඒතර අපිට මේක सिद्ध කරන්න දීර්ඝ බෙදීම භාවිතා කරන්න පුළුවන්. x වල 4 4x ඝනය 7x වර්ගය 6x ධන 2. මේක මුලින්ම මං x ධන 1ෙන් බෙදනවා. සංශ්ලේෂ බෙදීම් දාන්න බැහැනේ. එතකොට මෙතන එනවා x වල ඝනය එනවා වැඩි කරලා ලියන්න. x වල 4 ධන x ඝනය. දැන් අඩු කරන්න 3x ඝනය 7x වර්ගය 6x ධන 2. හරි. දැන් 3x ඝනය අරගෙන x වලින් බෙදන්න. 3x වර්ගය ගුණ කරලා ලියන්න. 3x ඝනය 3x වර්ගය. නැවතත් අඩු කරා 4x වර්ගය 6x ධන 2. දැන් 4x වර්ගය අරගෙන x වලින් බෙදන්න 4x. එන අපිට එනවා 4x වර්ගය ධන 4x. නැවතත් අඩු කරා 2x ධන 2. 2x අරගෙන x වලින් බෙදුවොත් 2යි කියලා ලැබෙනවා. ගුණ කරන්න 2x ධන 2. ශේෂයේ බිඳුව. ශේෂයේ බිඳුවයි කියන්නේ සාධකයක් කියලා ලැබෙනවා. ඒ අතර ඉතිරි සාධකයක් ඒ අස්සෙම එනවා. මේ බලන්න. එහෙනම් අපිට මේක ලියා ගන්න පුළුවන්. එම නිසා gx x ධන 1 සාධකයක් වෙයි කියලා ලැබෙනවා. ශේෂයේ බිඳුව ආවනේ. එහෙනම් gx සමානයි අපිට ලියන්න පුළුවන් x ධන 1 වාරයක් x වල ඝනය 3x වර්ගය 4x ධන 2. මෙන්න මේක මං hx කියලා ගන්නවා. හරි. ඔය ඉතිරි සාධක hx කියලා අරගෙන ඒක මෙතනින් ලියා ගන්නවා. hx කියලා ආවේ මොකද්ද? x වල ඝනය 3x වර්ගය 4x ධන 2. දැන් අපිට ගාන ආරම්භයේදී කියලා තිබ්බේ මේකේ පුනරාවර්ත සාධකයක් වෙනවා කියලා පෙන්වන්න කියලා. පුනරාවර්ත කියන්නේ x ධන 1 වර්ගය. x ධන 1 දෙපාරක් සාධකයක් වෙනවා කියලා පෙන්වන්න තිබ්බේ. අවබෝධ වුණාද? ඒ නිසා මම කරන්නේ දැන් මේ ඉතිරි සාධකයේ අරගෙන නැත්නම් මෙතන පළවෙනි බෙදීමෙන් ලැබුණු ලබ්ධිය ඉතිරි සාධකයෙන් ඒක අරගෙන ආපහු x ධන 1කින් බෙදනවා. ඒතර මෙයාගේ x ධන 1 සාධකයක් වෙනවා කියන්නේ පුතා gx වල තව x ධන 1ක් මෙතනට එනවා කියන්නේ gx වල x ධන 1 වර්ගයේ සාධකයක් වෙනවා. ඒතර මේ ඉතිරි සාධකය අරගෙන තමයි x ධන 1කින් බෙදන්නේ. මම නැවත කියන්න. මෙයාගෙත් x ධන 1 සාධකයක් කියලා පෙන්නුවොත් මෙතනට x ධන 1ක් තව එකක් එනවනේ. ඒතකොට මෙයාගේ x ධන 1 වර්ගයේ සාධකයක් වෙනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි නැවතත් දීර්ඝ බෙදීම මේ ගානේ දීර්ඝ බෙදීම අවස්ථා කීපයකදී යොදන්න සිද්ධ වෙනවා. ආපහු බෙදනවා x ධන 1. එහෙනම් x වල ඝනය අරගෙන x වලින් බෙදුවොත් x වර්ගය. ගුණ කළ ලියන්න x වල ඝනය ධන x වර්ගය. අඩු කරන්න 2x වර්ගය 4x ධන 2. 2x වර්ගය 4x ධන 2. දැන් 2x වර්ගය අරන් x වලින් බෙදුනොත් 2x ගුණ කරපුවාම වෙනවා 2x වර්ගය ධන 2x. අඩු කරොත් එනවා මේ දෙන්න කැපිලා ගිහිල්ලා 2x ධන 2. 2x අරන් x වලින් බෙදුනොත් 2යි. ගුණ කළා ලියන්න 2x ධන 2 බිඳුව. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් එම නිසා hx x ධන 1 සාධකයක් වේ. hx x ධන 1 සාධකයක් වෙනවා. හරි. hx x ධන 1 සාධකයක් වෙනවා. hx කීයද කියලා ලියා ගන්න පුළුවන්. hx සමානයි කියලා මොකක්ද දෙන්නේ?
x ධන 1 වාරයක් x වර්ගය 2x ධන 2. එහෙනම් ඒක මෙතනට දැම්මු. දැන් අපිට මේක දෙවන සම්බන්ධය කියලා ලියා ගමු. 1,2 මොකක්ද දෙන්නේ? gx සමානයි x ධන 1 hx එනකොට දැම්මා x ධන 1 x වර්ගය 2x ධන 2. එහෙනම් මෙතන එනවා x ධන 1 වර්ගය x වර්ගය 2x ධන 2. අන්න බලන්න අපිට පැහැදිලිව ලැබෙනවා gx වල x ධන 1 වර්ගය සාධකයක් වෙනවා කියලා. එහෙනම් අවසානයේ අපිට සඳහන් කරන්න පුළුවන් gx වල x ධන 1 වර්ගය සාධකයක් වෙනවා කියලා. හරි. එහෙනම් අපිට ගානේ පෙන්වන්න තිබ්බා මෙතන අවසානයේ ලියන්න එම නිසා gx x ධන 1 වර්ගය සාධකයක් වේ කියලා ලැබෙනවා. හරි. ඊට පස්සේ මේ ප්‍රකාශනය අපි නැවත ලියා ගමු. x වර්ගය 2x ධන 2 කියලා දීලා තියෙනවා. දැන් අපිට කියනවා gx කියන එක x ඍණ a වල වර්ගය x වර්ගය bx ධන c ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා. ඒතර ඔය විදිහට ප්‍රකාශ කරන්න කිව්වොත් පුතා අපිට ඔය ලැබිලා තියෙන පිළිතුර ලියලා ඒක යටින් මේ ඒගොල්ල කියන විදිහ ලියා ගන්න. මෙහි ABC නිර්ණය කළ නියත වේ. එතකොට A වලට එන්නේ කීයද? ඍණ A තමයි එක. A කියන්නේ ඍණ 1යි. B වලට ලැබිලා තියෙන්නේ 2. C වලට ලැබිලා තියෙන්නේ 2. එහෙනම් අපි ලියනවා පහලින් මෙහි A ඍණ 1යි B 2යි C 2යි කියලා. හරි? ඒ ටිකත් හරි. දැන් ඊළඟට කියනවා x සියලු තාත්වික අගයන් සඳහා gx විශාල හෝ සමානයි බිඳුව බව අපෝහණය කරන්න. මේක අපි ඉදිරියේදී ඉගෙන ගන්න විශේෂයෙන්ම අසමානතා පාඩමේදී මේ වගේ සුළු කිරීම අපි ඉගෙන ගන්නවා. ඉතින් අපි නැවත gx ලියාගෙන ධන කියලා පෙන්වන්න. මේක නම් ධන බව තහවුරු වෙනවනේ අපිට වර්ගයක් නිසා. මේකත් ධන බව පෙන්වන්න ඕනේ. ඒතර මේ වගේ වර්ගජ ප්‍රකාශනයක් ආපුවාම අපි කරන්නේ ඒක වර්ග පූර්ණය කරනවා. එතකොට x වර්ගය ධන 2x නේ වර්ග පූර්ණය කරන්නේ. x වර්ගයෙන් x ලිව්වා 2x වලින් භාගයක් 1යි. එකේ වර්ගය කියලා දැම්මා. එතකොට මෙතන නියත පදයේ වර්ගය අඩු කරනවා ධන 2යි. සාමාන්‍ය පෙළ වර්ග පූර්ණයම තමයි. x ඒකජ පදයේ සංගුණකෙන් භාගයක් ගන්නවා. x වර්ගයෙන් x ලිව්වා දෙකෙන් භාගයක් 1යි x ධන 1 වර්ගය 1 වර්ගයේ ඍණ 1යි ධන 2යි. එහෙනම් අපිට අවසාන එනවා x ධන 1 වර්ගය x ධන 1 වර්ගය ධන 1 කියලා. ඉතින් බලන්නකෝ මේ ටික විශාල හෝ සමානයි බිඳුවයි වර්ගයක් නිසා මේකත් විශාල හෝ සමානයි බිඳුවයි 1 කියන්නේත් විශාලයි බිඳුවයි. ඒ නිසා අපිට දැන් අවසානයේ ලියා ගන්න හැකියාව තියෙනවා. මොකද වෙන්නේ? gx වල අගය බලන්න මේක බිඳුව වුණත් මෙතන 1 කියන අගය එනවා. එතකොට මෙතන තියෙන්නේ බිඳුව ධන 1 හැම වෙලාවෙම. බිඳුව වුණොත් එළිය බිඳුව තියෙනවනේ. එතකොට එළිය බිඳුවෙන් වැඩි වුණොත් 1 තිබ්බට වැඩක් නැහැ. උත්තරේ බිඳුවයි කියලා එන්නේ. හරි? මෙතන මොකක් ආවා? දැන් මෙතන 10 ඇවිල්ලා අපි તો මේක සුළු කරපුවාම 25 ආවා කියන්නේ. 25 1යි 26යි. හරි? මෙතනත් අගයක් එනවා කියලා එනවා. 4යි කියලා. එතන 26 වරක් 4 කීයද? 25 4ක් 100යි 26 වරක් 4 කියන්නේ කීයද? අපිට ලැබෙනවා 104යි කියලා. අන්න ධන උත්තරයක් එනවා. මේක බිඳුව වුණොත් බිඳුව එන්නේ. මෙතන කිසියම් අගයක් ආවොත් මෙතන ධන උත්තරයක් එනවා. ඒ නිසා අපිට අවසානයේ ලියන්න පුළුවන් විශාල හෝ සමානයි බිඳුව වෙන්න පුළුවන්. මෙතන බිඳුව ආවොත් පිළිතුර බිඳුවයි. අර මල්ලිවනේ බිඳුව මෙතන අගයක් ආවට වැඩක් නැහැ. බිඳුව වැඩි කිරීම ඕනෑම එකක් බිඳුව. මෙතන කිසියම් අගයක් ආවොත් බිඳුව හැර. මොකද මේක 25 එනවා කියන්නේ මෙතනත් 25 නේ පුතා. ඔන්න ඔහොම
එකමගෙන් 25 සරක් 26. එතකොට යම් මගයක් එනවා. එතකොට ධන උත්තරයක් එනවා. ඒ නිසා අපිට අවසානයේ තහවුරු වෙනවා gx විශාල හෝ සමානයි බිඳුවයි කියලා. පැහැදිලි? ඒ වගේ ඉලක්කමක් දාලා බලන්න අවසානයේ. ලොකු දෙයක් නෑ මේ වල. හරි. එහෙනම් අපි 2005 විභාගයට ආපු ගාන හදමු. ax ඝනය bx ධන c යන්න x ධන 1 x ඍණ 1 x ඍණ 2කින් බෙදූ විට ශේෂ පිළිවෙලින් 4 වේ. abc අගයන් සොයන්න කියලා. එහෙනම් අපි ලියමු. px බහුපදය x ඍණ 1 x ධන 1 x ඍණ 1 x ඍණ 2කින් බෙදූ විට ශේෂ ප්‍රමේයට අනුව ශේෂ පිළිවෙලින් මොකද්ද වෙන්නේ? p වල ඍණ 1 ඊළඟට p වල ධන 1 සහ p වල ධන 2 වේ. ශේෂ 4,0,4 බව දී ඇත. එහෙනම් සම්බන්ධතාව ගන්න පුළුවන්. p වල ඍණ 1 සමානයි අපිට 4යි කියලා ලබා දීලා තියෙනවා. ඊවලට p වල 1 සමානයි 0යි කියලා දීලා තියෙනවා. ඊළඟට අපිට දීලා තියෙනවා පුතා p වල 2 සමානයි 4යි කියලා. එහෙනම් මේ සම්බන්ධතාව ටික ගමු. ඍණ 1 දැම්මොත් මොකද වෙන්නේ? a වාරයක් ඍණ 1 ඝනය b වාරයක් ඍණ 1 ධන c. එහෙනම් මොකක්ද දෙන්නේ? ඍණ a ඍණ b ධන c සමානයි 4යි. පළවෙනි එක. ඊළඟ p වල 1 සමානයි 0යි. x තියෙන තැනට 1 දැම්මොත් a වාරයක් 1 ඝනය b වාරයක් 1 ධන c සමානයි 0යි. එහෙනම් a ධන b ධන c සමානයි 0යි. දෙවන සමීකරණය. ඊළඟ p වල 2 4යි. a වාරයක් 2 ඝනය b වාරයක් 2 වර්ගය ධන c සමානයි 4යි. එහෙනම් අපිට එනවා 8යි a 4යි b ධන c සමානයි 4යි. ඔය විදිහට අපිට සමීකරණ 3 ලැබෙනවා. දැන් මේ තුන් දෙනා සමගාමීව විසඳීම මගින් අපිට හොයාගන්න පුළුවන් ABC සඳහා අග ය. හරි. ඉතින් පැහැදිලිව පේනවා 1 2 එකතු කරොත් අපිට C වල අග එනවා. 1 ධන 2කින් 2C සමානයි 4යි C වල අග 2යි කියලා ලැබුණා. පැහැදිලිනේ? හරි. දැන් එහෙනම් අපි 3 සහ 2 අඩු කරා නම් අපිට විශේෂයෙන්ම A සහ B අඩංගු සමීකරණයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒතර AB එතනින් හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් මම මුලින්ම කරන්නේ 2කින් 1 අඩු කරගමු. ඊට අමතරව 3න් 2ත් අඩු. 2කින් 1 අඩු කරොත් මොකද්ද වෙන්නේ? C කැපිලා යනවා පුතා. 2යි A ධන 2යි B සමානයි ඍණ 4යි කියලා එනවා. 2යි A ධන 2යි B ඍණ 4යි. අපිට අවශ්‍ය වුණොත් දෙකෙන් බෙදා ගමු. ඊළඟට 3යි 2යි අඩු කරා නම් 7යි A ධන 3යි B සමානයි 4යි කියලා එනවා. 3න් 2 අඩු කරා නම් 7යි A ධන 3යි B සමානයි 8යි A වලින් A අඩුනොත් 7යි A 4යි B වලින් B අඩුනොත් 3යි B. C කැපිලා යනවා සමානයි 4යි කියලා. තේරුණානේ? හරි. එහෙනම් අපි ලේසි අපිට සුළු කරගන්න මේක දෙකෙන් බෙදාගත්තා නම් A ධන B සමානයි 2යි. මේක 4 කියලා ගමු. මේක 5 කියලා ගමු. එතකොට අපිට 4යි 5යි සමගාමීව විසඳලා උත්තරේ ලබා ගන්න පුළුවන්. මම මෙතනින්ම සුළු කිරීම කරන්නම්. අපි 4 වෙනි එක 3න් වැඩි කරමු. 3යි A ධන 3යි B සමානයි 6යි කියලා එනවා. ඒක යටින් 5 වෙනි එක ලියාගමු. 7යි A ධන 3යි B සමානයි 4යි. මේ පැත්තට අඩු කරා නම් කීයද එන්නේ? 4යි A සමානයි ඍණ 2යි කියලා එනවා. A වල අග එනවා ඍණ භාගයයි කියලා. A සමානයි
ඍණ භාගයයි කියලා අපිට ලැබෙනවා. ඒ වලට ඍණ භාගය දාපුවාම C දන්න නිසා B හොයාගන්න පුළුවන්. ඒ විදිහට සුළු කරගෙන යන්න අපි ඉක්මනින්. හරි අපිට සුළු කරද්දි මෙන්න මෙතන පොඩි වරදක් වෙලා තියෙනවා. B වාරයක් දෙකයි B කියලා ඉන්නේ හරි. ඒතර අපිට දෙකෙන් එක අඩු කරොත් 2 A ධන 2 B ඍණ 4 ඒක හරි. මෙතන අඩු කරපුවාම එන්නේ මොකද්ද? 7 A ධන B සමානයි 4යි කියලා. ඒතර ඒ දෙන්න අඩු කරා නම් පුතා කෙලින්ම අපිට ලබා ගන්න පුළුවන්. මෙතන ඍණ 2 එන්නේ ඒ වලාගේ. වෙනම සුළු කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. මේ ටික අවශ්‍ය නැහැ. 5 6 අඩු වුණා නම් සමානයි. 5න් 4 අඩු වුණා නම් අපිට ලබා ගන්න පුළුවන් 6යි සමානයි 6යි ඒ වලාගේ එකයි කියලා. එතකොට A වලට 1යි C වලට 2යි දැම්මොත් B සමානයි කියලා එන්නේ මොකක්ද අපිට? A වලට 1 දාපුවාම C වලට 2 දාපුවාම B සමානයි ඍණ 3යි කියලා අපිට B වලගේ ඍණ 3යි කියලා. ඔය විදිහට ලැබෙනවා. හරි. දැන් ඊළඟට px වල ඒකජ සාධක සියල්ල හොයන්න කියලා කියන්නේ. අපිට පැහැදිලි වෙනවා px කියන එක මේ බලන්නකො. px කියන එක x ඍණ 1න් බෙදපුවාම අපිට ශේෂය බිඳුවයි කියලා ලැබිලා තිබුණා. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් මොකද්ද? px x ඍණ 1න් බෙදූ විට ශේෂය බිඳුව බැවි මොකද සාධක ප්‍රමේය x ඍණ 1 සාධකයක් වේ කියලා. සාධක ප්‍රමේයට අනුව x ඍණ 1 මෙයාගේ සාධකයක් කියලා අපිට ලැබෙනවා. හරි. ඉතිරි සාධක හොයන්න කියන්නේ කොහොමද? දැන් අපි බලමු ඉතිරි සාධක ලබා ගන්න කියලා. එහෙනම් අපිට px ලියා ගන්න පුළුවන් මේ අගයන් ආදේශ කරලා x වල ඝනය ඍණ 3x ධන 2. මෙයාගේ සාධකයක් කියලා ආව x ඍණ 1. ඒතර ඉතිරි සාධකේ අපිට කෙලින්ම මේක බලලා ලියා ගන්න පුළුවන්. ලොකු අමාරුවක් නෑ. x වර්ගයේ එන්න ඕනේ. x වැඩි කිරීම x වල ඝනය එනවා. ඊට පස්සේ නියත පදයේ 2 එන්න නම් මෙතන ඍණ 2 එන්න ඕනේ. x ලගේ කොහොමද අපි හොයාගන්නේ? සංගුණක සමාන කරන්න ඕනේ. මේ ඍණ 3x ඇවිල්ලා තියෙනවා. දැන් මේ බලන්නකො x පදේ එන්නේ මොකද්ද? මේ දෙන්න ගුණ වුණාම එනවා ඍණ 2x. මේ දෙන්න සංසන්දනය කරලා මේක ලියාගත්තා. x වැඩි කිරීම x වර්ගයේ x වල ඝනය එනවා. ඍණ 1 වැඩි කිරීම ඍණ 2 ධන 2 එනවා. දැන් x පදවල සංගුණක සමාන කරොත් මේක වරහන් ඉවත් කරද්දි ඍණ 2x එන්නේ. අපිට ඍණ 3x එන්න ඕනේ. ඍණ 3x එන්න නම් මෙතන එන්න ඕනේ මොකද්ද පුතා? ඍණ x නේ. ඍණ 2x වේ ඍණ x වේ සුළු වුණාම ඍණ 3x එනවා. ඒ කියන්නේ මෙතන එන්න ඕනේ ධන 1. ඍණ 1 ධන 1කින් වැඩි වුණොත් තමයි ධන x වලින් වැඩි වුණොත් තමයි ඍණ x එන්නේ. හරි. එහෙනම් දැන් බලන්න අපිට අවසානයේ මේකත් සාධක වලට වෙන් කරන්න පුළුවන්. අර ඉතිරි සාධකයේ වර්ගජ සාධකයක් වේ කියලා ඒක px වර්ගයේ qx ධන r කියලා අරන් හදන්න ඕනේ. බැලුව බලමට පේනවනේ මේක හදා ගන්න පුළුවන්. එහෙනම් මේක සාධක වලට දැම්මොත් මොකද වෙන්නේ? ඍණ 2 සාධක ලියන්න ඕනේ ධන 1ක් එන්නේ. ඒතකොට ධන 2යි ඍණ 1යි. මේ දෙන්න ගුණ වුණාම ඍණ 2ක් එනවා. එකතු කරපුවාම ධන 1ක් එනවා. එහෙනම් ඍණ 1යි ධන 2යි. එහෙනම් අවසානයේ ලියන්න පුළුවන් මෙයාගේ සාධකෙන්නේ x ඍණ 1 වර්ගය x ධන 2 කියලා.
x ඍණ 1 වර්ගය x ධන 2 කියලා ලැබෙනවා. හරි අපි ඊළඟට 2015 විභාගයට ආපු ගාන හදන්නේ කොහොමද කියලා බලමු. fx සමානයි 2x4 gamma x ඝනය delta x ධන 1 කියලා ලබා දීලා තියෙනවා. f වල ඍණ භාගය බිඳුවයිලු f වල ඍණ 2 21යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපි ඒ අගයන් ආදේශ කරලා සම්බන්ධතාව දෙකක් අරගෙන ඔය ගැමා සහ ඩෙල්ටා අගයන් හොයාගමු. f වල ඍණ භාගය x තියෙන තැනට ඍණ භාගය දාගෙන යන්න. ඍණ භාගයේ හතරන බලය ඍණ භාගයේ ඝනය ඩෙල්ටා වාරයක් ඍණ භාගය ධන 1 සමානයි බිඳුව. එහෙනම් මෙතන එන්නේ 16න් 1යි. මෙතන ඍණ 8න් 1යි. මෙතන එනවා පුතා ඍණ 4න් 1යි කියලා ධන 1 සමානයි බිඳුව. ඒතර අපිට 8න් වගේ සමීකරණ වැඩි කරගෙන යන්න පුළුවන්. 1යි ඍණ ගැමා ඍණ 2යි ධන 8යි. එහෙනම් අපිට අවසානයේ ලැබෙනවා ඍණ ගැමා මෙතන ඩෙල්ටා සහිත පදයක් එනවනේ. කොතනද? මෙතන ඩෙල්ටා තියෙන්නේ 8 නෙවෙයි සමාවෙන්. හරි. එතකොට ඍණ ඩෙල්ටා වැඩි කිරීම භාගය. ඒතර 8න් වැඩි කරද්දී මොකද වෙන්නේ? ඍණ 4යි ඩෙල්ටා කියලා එනවා. ඍණ ගැමා ඍණ 4යි ඩෙල්ටා සමා ධන 9 සමානයි බිඳුව. එහෙනම් අපිට එනවා ගැමා ධන 4යි ඩෙල්ටා සමානයි 9යි කියලා. පළවන සමීකරණය ඔය ආකාරයට අපිට ලබා ගන්න පුළුවන්. 8න් ගුණ කරා පොදු හරයෙන් ගුණ කරගෙන ගියා. ගැටලුවක් නැහැ. right. ඊළඟට ආපහු දත්තයක් දෙනවා f වල ඍණ 2 සමානයි 21යි කියලා. f වල ඍණ 2 සමානයි 21යි. එන x තියෙන තැනට ඍණ 2 දාන්න. 2 වාරයක් ඍණ 2 4 ගැමා වාරයක් ඍණ 2 ඝනය ඩෙල්ටා වාරයක් ඍණ 2 ධන 1 සමානයි 21යි. එනම් කීයද එන්නේ? 32යි කියලා ලැබෙනවා. ඍණ 8යි ගැමා ඍණ 2යි ඩෙල්ටා ධන 1 සමානයි 21යි. ඒතර මේ පද දෙක එහා පැත්තට දාලා මේක මෙහාට ගත්තොත් 8යි ගැමා 2යි ඩෙල්ටා මෙතන 33 තියෙන්නේ. හරි. 33න් 21ක් අඩු වුණොත් කීයද එන්නේ? 12යි කියලා අපිට ලැබෙනවා. 12යි. 33 21 මෙහාට ගත්තා. මේක එහා පැත්තට දෙකෙන් බෙදන්න පුළුවන්. 4යි ගැමා ධන ඩෙල්ටා සමානයි 6. දෙවන සමීකරණ. හරි. එහෙනම් පළවෙනි සමීකරණය අපි 4න් වැඩි කරලා ලියාගමු. පළවෙනි එක 4න් වැඩි කරොත් 4යි ගැමා ධන 16යි ඩෙල්ටා සමානයි 36යි. ඒ කියන්නේ දෙවෙනි එක ලියාගමු. 4යි ගැමා ධන ඩෙල්ටා සමානයි 6. එහෙනම් මේ දෙන්න අඩු කරමු පුතා. 15යි ඩෙල්ටා සමානයි 30යි. ඩෙල්ටා වලා ගේනවා 30 බෙදීම 15 නැත්නම් 2යි. ඩෙල්ටාට 2 දැම්මොත් 4 වත් 2 8යි ගැමා 1යි. ගැමා සමානයි 1යි කියලා ලැබෙනවා. හරි. දැන් එන අපිට කියන්නේ ඊළඟට fx සාධක සියල්ල සොයන්න කියලා. fx අපි ලියා ගමුකෝ. fx මොකක්ද දෙන්නේ? 2යි x වල 4 ගැමා ආවේ 1යි x වල ඝනය ඩෙල්ටා ආවේ 2යි 2යි x ධන 1. දැන් මේ බලන්න මේ පද දෙකේ සංගුණකයේ දෙකේම 2 නේ තියෙන්නේ. ඒ ජෝඩු එක ළඟට ගමු. 2යි x 4 ධන 2යි x. ඉතුරු දෙන්න වෙනම ලියා ගමු. x ඝනය ධන 1. දැන් මේ දෙන්නගෙන් 2යි x එළියට ගත්තොත් මෙතනත් එනවා x ඝනය ධන 1. පොඩ්ඩ ආදේශ කරලා බලන්න. නිකාම්ම සාධක හොයන්න අර
උත්සාහ කරන්න එපා සාමාන්‍ය ක්‍රමවේදී. දැන් x ඝනය ධන 1 පොදුයි. ඒක එළියට ගත්තොත් 2x ධන 1 කියලා එනවා. x ඝනය ධන 1 ඝන දෙකයි එකේ සාධක දාන්න පුළුවන් x ධන 1 x වර්ගයේ ඍණ x ධන 1 2x ධන 1. එන ওই ටික තමයි සාධකෙන් x ධන 1 එනවා 2x ධන 1 එනවා x වර්ගයේ ඍණ x ධන 1 එනවා. හරි. ඒකජ සාධක දෙක හොයන්න කියන්නේ. එතකොට ඒකජ සාධක වෙන්නේ මම මෙතනින් ලියන්න. මේ දෙන්න තමයි ඒකජ සාධක. ඔය දෙන්නට ඊතලයක් දාලා ඒකජ සාධක කියලා ලියන්න. මේක වර්ග සාධකයන්නේ. මේක තවදුරටත් ඔයාලට පේනවා පුතා සාධක වලට වෙන් වෙන්නේ නැහැ. ඒකජ සාධකයක්. දෙක ඔය දෙක තමයි. හරි. විශේෂයෙන්ම මේ භාග සංඛ්‍යා ආපුවාම ඔයා සුළු කිරීම සැලකිලිමත් වෙන්න ඕනේ. මේම ආදේශ කරාට පස්සේ පොදු හරයෙන් ගුණ කරන්න. පොදු හරය 8 ඉන්නේ. 8න් ගුණ කරලා සුළු කරගන්න පුළුවන්. 8න් ගුණ කරලා සුළු කරගන්න. මෙතන ඩෙල්ටා තියෙන්නේ. මේ වගේ දෙයක් කියන්නේ. සියලු තාත්වික x සඳහා x වර්ගයේ ධන x ධන 1 px සහ x වර්ගයේ ඍණ 1 qx සමානයි 3x වන පරිදි px සහ qx ඒකජ ප්‍රකාශන දෙක සොයන්න කියලා කියනවා. ඒතර px qx ඒකජ ප්‍රකාශන නිසා px වලගේ ax ධන b වශයෙන් උත් qx වලගේ cx ධන d වශයෙන් උත් ගත්තා. දැන් අපිට px හොයන්න නම් ab හොයාගන්න ඕනේ. qx හොයන්න නම් cd හොයාගත යුතුයි. අපි බලමු කොහොමද කියලා. මේ කොටස පුතා සර්ව සාම්‍ය ඇශ්‍රිත ඇස්නෙන් ඇවිල්ලා තියෙනවා. මෙතන බහුපද ප්‍රකාශන කොටසක් නැහැ. දැන් මේ වගේම ගාණක් නැවත ඔබට කෙටි ප්‍රශ්නයකට වගේ එන්න පුළුවන්. මොකද කරන්නේ එහෙනම් අපි? AB අඩංගු සම්බන්ධතා ගනිද්දී අපිට මේක සාධක වලට කරනවනේ. මේ පේනවනේ. x ඍණ 1 x ධන 1 කියලා. මෙන්න මේ කොටසේ සාධක ශූන්‍ය නගයන් දැම්මනම් CD එන්නේ. ඒ නිසා මම x වලට 1 දානවා. x වලට 1 දැම්මොත් මොකද වෙන්නේ? මෙතන 3යි කියලා නෙන්නේ. 3 වාරයක් a ධන b සමානයි මේකෙන් නෑ මෙතන 3යි කියලා එන්නේ. එහෙනම් අපිට එනවා a ධන b සමානයි 1යි කියලා. ඊළඟට x වලට ඍණ 1 දැම්මොත් මොකද වෙන්නේ? x වලට ඍණ 1 දැම්මොත් ඍණ 1 වර්ගයේ ධන 1යි මෙතන ඍණ 1යි ධන 1යි කැපිලා යනවා. මෙතන එන්නේ 1යි කියලා. ඍණ a ධන b මේ පැත්තේ එන්නේ 3 වරක් ඍණ 1 ඍණ 3යි. එහෙනම් ඍණ a ධන b සමානයි ඍණ 3යි කියලා අපිට ලැබෙනවා. මේක දෙවෙනි එක. පැහැදිලිනේ? right. ඍණ a ධන b සමානයි ඍණ 3යි කියලා. එහෙනම් අපිට මේ දෙන්න එකතු කිරීම සහ අඩු කිරීම මගින් ab අගයන් හොයාගන්න පුළුවන්. ඒතර අපි 1යි 2යි එකතු කරා නම් 2ib සමානයි ඍණ 2යි b වලගේ ඍණ 1යි කියලා එනවා. එකෙන් දෙක අඩු කරා නම් 2යි a සමානයි 4යි a වලගේ 2යි කියලා. 2යි a සමානයි 4යි a වලගේ 2යි කියලා. එහෙනම් අපිට දැන් ඇත්තටම px වලගේ හොයාගන්නත් පුළුවන්. px කියන්නේ ax ධන b එහෙනම් 2x ඍණ 1යි කියලා එනවා px වලගේ. ඊට අපි qx උත් හොයාගන්න ඕනේ. ඒතකොට qx හොයද්දී qx කියන්නේ cd හොයන්න එපා. මෙන්න මෙයා ගැන විතරක් සැලකුවා නම් හරි. මෙයා ගැන විතරක් අවධානය යොමු කරා නම් හරි. ඒතර මෙයාගේ ඇත්තටම සාධක නැහැ. සාධක ශූන්‍යයෙන් දාන්න මේ පැත්තේ සාධක නැහැනේ. මෙයා බිඳුව කරගන්න. ඒ නිසා දැන් අපිට සංගුණක සමාන කිරීමකට වගේ යන්න හරි. අගේ ආදේශයෙන් දෙවන ක්‍රමයේ සංගුණක සමාන කිරීම. මතකනේ? සර්ව සාම්‍යයක නොදන්නා නියත හොයන ක්‍රම දෙක. අගේ ආදේශය කළා දෙකක් හොයාගත්තා. AB දැන් සංගුණක සමාන. විශාලම බලය මොකක්ද දෙන්නේ වරහන් ඉවත් කරත්? x වල ඝණය. එහෙනම් x වල ඝණයට 2යිනේ හොයන්න තියෙන්නේ. x වල ඝණය ගත්තා නම් හරි.
ax ඝනය එනවා. මෙතනින් එනවා cx ඝනය. එහෙනම් a ධන c වම් පැත්තේ නෑ x වල ඝනයක් බිඳුවයි. a වලට ආයි පුතා 2 2 ධන c බිඳුවයි c වලගේ ඍණ 2යි. ඊළඟ නියත පද ගමු. නියත පද දෙකයිනේ හොයන්න තියෙන වෙලෙසිනේ. නියත පදේ b එනවා. මෙතනින් එන්නේ ඍණ d. එහෙනම් b ඍණ d දකුණු පැත්තේ නියත පදයකුත් නැහැ. x පදය යන්න තියෙන්නේ. අපි b වලට ඍණ 1 දාමු. ඍණ 1 ඍණ d සමානයි බිඳුවයි d වලගේ ඍණ 1යි කියලා එනවා. එහෙනම් දැන් පුතා අපිට qx හොයාගන්න පුළුවන් cx ධන d. cx ධන d කියන්නේ ඍණ 2x ඍණ 1 කියලා එනවා. එහෙනම් අපි px හෙව්වා 2x ඍණ 1 qx එන්නේ ඍණ 2x ඍණ 1. සර්ව සාම්‍ය ආශ්‍රිත ගැටලුව. මෙතන බහුපද ගාණක් නෑ. ඒ ගාණ යටතේ තිබ්බ නිසා තමයි අපි ඒ කොටස හැදුවේ. හරි අපි ඊළඟට 55 වෙනි ගාණ හදන විදිහ බලමු. 2011 විභාගයට ආපු ගාණ. fx සමානයි 2x ඝනය ඍණ x වර්ගය ඍණ 2x ධන k. මෙහි k නිශ්ශූන්‍ය නිකිලයකි. x ඍණ k fx සාධකයක් නම් k හි අගය සොයන්න කියලා කියන්නේ. හරි. එහෙනම් අපි ලියන්න පුළුවන් fx x ඍණ k සාධකයක් නම් සාධක ප්‍රමේ විලෝමයට අනුව f වල k සමානයි බිඳුව. සාධකයන් නම් ශේෂය බිඳුවයි කියලා සාධක ප්‍රමේ විලෝමයෙන් කියන්නේ. f වල k ගමු. දෙක වාරයක් k වල ඝනය ඍණ k වර්ගය ඍණ 2k ධන k සමානයි බිඳුව. හරි. එහෙනම් අපිට මොකද්ද සුළු කරගත්තාම k සඳහා එන්නේ කියලා අපි දැන් බලමු. මොකද වෙන්නේ? 2k ඝනය ඍණ k වර්ගය මෙතන ඉන්නේ ඍණ k කියලා පුතා. එහෙනම් k වලගේ එළියට ගත්තොත් 2k වර්ගය ඍණ k ඍණ 1. සාධක දාන්න පුළුවන් මෙයාගේ. ඍණ 2 සාධක එන්න ඕනේ ඍණ 1ක් එන්න. ඍණ 2 සාධක. මේ දෙන්න ගුණ වුණොත් ඍණ 2යි නෙන්නේ. ඍණ 2 සාධක ඍණ 1ක් එන්න. එතන මොකද්ද? ඍණ 2යි ධන 1. එහෙනම් 2k k කියලා දාගත්ත ඍණ 2. k වාරයක් ඍණ 1 ඍණ 2 එනවා. එතන ධන 1. හරි. එහෙනම් අපිට k සඳහා අගයන් ලැබෙනවා k සමානයි බිඳුවයි කියලා එනවා. k සමානයි ඍණ භාගයයි කියලා එනවා. k සමානයි 1යි කියලා එනවා. k අපිට දීලා තියෙනවා නිශ්ශූන්‍ය නිකිලයක්. k නිශ්ශූන්‍ය නිකිලයක්. ශූන්‍ය වෙන්න බෑ. නිකිලයක් විය යුතුයි. නිශ්ශූන්‍යයි නිකිලයක් විය යුතුයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් k සමානයි බිඳුව සහ k සමානයි ඍණ භාගය විය නොහැක. බිඳුව වෙන්නත් බෑ භාග සංඛ්‍යාවක් වෙන්නත් බෑ. එම නිසා k වලගේ 1යි කියලා එනවා. දැන් අපිට fx ලියාගෙන යන්න පුළුවන් 2x ඝනය ඍණ x වර්ගය ඍණ 2x ධන 1. හරි. දැන් මෙයාගේ සාධක හොයන්න කියලා කියනවා. fx ඒකද සාධක සියල්ල හොයන්න කියනවා. එහෙනම් දැන් මොකද කරන්නේ? අර කලින් ගානක වගේම මේ جوړු එක ළඟට ගන්න පුළුවන් 2x ඝනය ඍණ 2x. මෙතන ලැබෙනවා මේ දෙන්නගෙන් ඍණ එළියට ගත්තොත් x වර්ගයේ ඍණ 1යි. එහෙනම් x 2x එළියට ගත්තොත් මොකද වෙන්නේ? x වර්ගයේ ඍණ 1 මෙතන x වර්ගයේ ඍණ 1. එහෙනම් x වර්ගයේ ඍණ 1 එළියට ගත්තොත් 2x ඍණ 1. එහෙනම් දැන් අපිට සාධක වෙන් කළ ලියන්න පුළුවන් වර්ග දෙකක අන්තරය x ඍණ 1 x ධන 1 2x ඍණ 1.
ඔක තමයි fx. උතර බලන්න සමහර අවස්ථාවලදී විභාගෙ දෙන ගාන මේ වගේ යුගල කරලා පොදු සාධක ඉවතර ගත්තාම ලස්සනට සාධක වෙන්නේ. ඒක පොඩ්ඩක් හොයලා බලන්න. එහෙම බැයි නම් තමයි අපි අර සාමාන්‍ය ක්‍රමවේදයට යන්නේ. මාත්‍රයේ තුන්වන බහුපද ප්‍රකාශන එක සාධක සේවය සාමාන්‍ය ක්‍රමවේදයට එහෙම නොවන අවස්ථාවේ තමයි යන්නේ. බොයිඩ විනාඩි 15කට නැත්නම් 12කට ගාන සකස් කරන නිසා මේ වගේ සුළු වෙන එකක් ලබා දෙන අවස්ථා වැඩි. ඒ බව අවබෝධ කරගන්න. එන අපිට ගාන ඊළඟ කොටසෙන් කියන්නේ fx සමානයි x ඍණයේ 2x ධන 1 x ධන 1 මෙතන x ඍණ 1 bx ධන c වන පරිදි abc නියතවල අගයන් අහන්න. ඔය ආකාරයට පවතින abc නියතවල අගයන් අහන්න. එහෙනම් අපි fx කියන්නේ මෙයා කියලා හොයාගත්තනේ ඒකත් ආදේශ කරමු. x ඍණ 1 x ධන 1 2x ඍණ 1. මෙතන එන්නේ x ඍණ a 2x ධන 1 x ඍණ 1 bx ධන c. හරි. abc තුන හොයාගන්න තියෙනවා. දැන් පුතා පේනවනේ මෙන්න මෙතන සාධක දෙකක්. මේවා බිඳුව නගයන් අපි දාමු. මේවා බිඳුව නගයන් දැම්මොත් b හා c මුලින්ම හොයාගන්න පුළුවන්. මුලින්ම x වලට එක දාමු. මේ පැත්තත් මේ බිඳුව එනවා. මේ එක ඍණ 1 බිඳුවයි. මෙතනත් එක ඍණ 1 බිඳුව. මේ දෙන්නම ඉන්නේ. මෙතන එනවා b ධන c සමානයි බිඳුවයි කියලා. මේ පැත්ත බිඳුව. හරි. ඊළඟට x වලට ඍණ භාගය දාන්න. x වලට ඍණ භාගය දාන්න. 2x ධන 1 බිඳුව නාග. මේ සාධකයේ බිඳුවෙන් x සමානයි ඍණ භාගයේදී. මෙහා බිඳුවෙන් x සමානයි 1. මේ අගයන් දෙක දාන්න. එතකොට a නැතුව b හා c එනවා. ඒ අපිට පස්සේ සංගුණක සමාන කිරීමකින් වගේ හොයාගන්න පුළුවන්. ඍණ භාගය දැම්මම මොකද වෙන්නේ? මේකෙන් නෑ මෙතන b වාරයක් ඍණ භාගයේ ධන c. මෙතන ඍණ භාගයේ ඍණ 1 කියන්නේ ඍණ 3 බෙදීම 2යි. ඍණ භාගයේ ධන 1 කියන්නේ ධන භාගයයි. මෙතන ඍණ භාගය දැම්මොත් 2 වාරයක් ඍණ භාගයේ ඍණ 1යි මේ ඍණ 1යි ඍණ 2යි. හරි. මේ දෙකට මේ දෙක කපන්න පුළුවන්. එතකොට කීයද එන්නේ? දෙකෙන් වැඩි කරගෙන ගියොත් අපිට ඇවිල්ලා තියෙන්නේ ඍණ b බෙදීම 2 ධන c සමානයි 3 බෙදීම 2යි. ඍණ ධන වෙනවනේ. දෙකෙන් වැඩි කරොත් මොකද්ද? ඍණ b ධන 2c සමානයි 3යි කියලා එනවා. මේක දෙවන සමීකරණය. දැන් 1යි 2යි එකතු කරමු. 1යි 2යි එකතු කරපුවාම 3c සමානයි 3යි. c වල අගය 1යි. c වලට 1 දැම්මොත් b කියන්නේ ඍණ 1යි. c වලට 1 දැම්මොත් b කියන්නේ ඍණ 1යි කියලා එනවා. හරි. දැන් අපි සංගුණක සමාන කිරීමකට වගේ යන්න පුළුවන්. අපිට ලබා ගන්න පුළුවන් නියත පද. ඇතරම නියත පද වල සංගුණක සමාන කරනවා කියන x සමානයි බිඳුව ආදේශ කරනවා. x සමානයි බිඳුව. දානවා කියන්නේ. x වල ඝණය ගත්තොත් එන්නේ නැහැ. මෙතන නේ අකුර තියෙන්නේ. නියත පද වල සංගුණක සමානව x සමානයි බිඳුව. මෙතන එන්නේ කීයද? ඍණ 1 ධන 1 ඍණ 1. මේ පැත්තේ එනවා ඍණ a ධන 1 ඍණ 1. මෙතන එනවා c කියලා. නියත පදයක. එන 1 සමානයි a ධන c. c වලට 1 දැම්මොත් a සමානයි බිඳුවයි කියලා අපිට. එහෙනම් c වලට ධන 1යි b වලට ඍණ 1යි a වලට බිඳුවයි කියලා. x සමානයි බිඳුව ආදේශ කරනවා කියන්නේ නියත පද සලකනවා කියන එක. දන්නවනේ. මේකත් සර්ව සාම්‍ය ආශ්‍රිත සුළු කිරීමක් තියෙන දෙවෙනි කොටස. හරි. පළවෙනි කොටස තමයි බහුපද ගාන තිබ්බේ. දෙවෙනි කොටස සර්ව සාම්‍ය ආශ්‍රිත සුළු කිරීමක් තියෙනවා. හරි එහෙනම් අපි ඊළඟට 2004 විභාගයට ආපු ගාන හදමු.
px වර්ගජ බහුපදය පිළිවෙලින් x ඍණ 1 x ඍණ 2 x ඍණ 3 මගින් බෙදූ විට ශේෂ එක භාගය සහ 3න් 1 වේ කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා x ඍණ 1 x ඍණ 2 x ඍණ 3 qx සමානයි x වල px ඍණ 1 මගින් දෙනු ලබන qx බහුපදයේ සාධක බව පෙන්වනවා. හරි. qx වල සාධක කියලා පෙන්වන්න තියෙන්නේ ඊට පෙර මේ වගේ දත්තයක් තියෙනවා. px බහුපදය වර්ගජ එකක් දීලා තියෙන්නේ px කියන්නේ px බහුපදය x ඍණ 1 x ඍණ 2 x ඍණ 3 මගින් බෙදූ විට අපි ලියාගමු ශේෂ ප්‍රමේයට අනුව ශේෂ පිළිවෙල. මොකද ශේෂ ප්‍රමේයට අනුව ශේෂ පිළිවෙල මෙතන එන්නේ x සමානයි 1 p වල 1 මෙතන එන්නේ p වල 2 x සමානයි 2 මෙතන x සමානයි 3 p වල 3 වේ. දත්තෙන් දීලා තියෙනවා මේ ශේෂ ටික ශේෂ එක භාගයකමා 3න් 1 බව දීයට මේ ශේෂයන් ටික එක භාගය 3න් 1 කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට p වල 1 සමානයි 1යි p වල 2 සමානයි භාගයයි p වල 3 සමානයි 3න් 1යි කියලා ගන්න පුළුවන්. ඊළඟට අපිට qx කියලා බහුපදයක් ලබා දීලා තියෙනවා x වල px ඍණ 1 කියලා. දැන් මෙයාගේ මෙන්න මේ තුන් දෙනා සාධක කියලා පෙන්වන්නයි තියෙන්නේ. මේ තුන් දෙනා සාධක කියලා පෙන්වන්න නම් මේගොල්ලන්ගෙන් බෙදපුවාම ලැබෙන ශේෂ බිඳුවයි කියලා පෙන්වන්න. ශේෂයේ බිඳුවනොන්නේ සාධකයක් වෙන්නේ. එහෙනම් අපි x වලට එක ආදේශ කරලා බලමු. x ඍණ 1කින් බෙදපුවාම ලැබෙන ශේෂයේ බිඳුව වෙන්න ඕන. x සමානයි 1 විට q වල 1. එක වාරයක් p වල 1 ඍණ 1. දැන් p වල 1ට 1 දැම්මොත් උත්තරේ බිඳුවයි කියලා එනවා. එහෙනම් අපිට පැහැදිලි වෙනවා x වලට 1 දාපුවාම බිඳුව වෙනවා කියන්නේ x ඍණ 1 සාධකයක් කියලා. ඊට x වලට 2 දාමු. q වල 2. 2 වාරයක් p වල 2 ඍණ 1. එහෙනම් 2 වාරයක් p වල 2 කියන්නේ පුතා භාගයයි ඍණ 1යි. ඒතර ධන 1යි ඍණ 1යි බිඳුවයිනේ. එහෙනම් අපිට ලැබෙනවා එම නිසා x ඍණ 2ත් සාධකයක් වෙනවා කියලා. ඊළඟට අපි x වලට 3 යොදමු. q වල 3. 3 වාරයක් p වල 3 ඍණ 1. 3 වාරයක් p වල 3 කියන්නේ 3න් 1. ධන 1යි ඍණ 1යි කැපිලා යනවා. එම නිසා x ඍණ 3ත් සාධකයක් වේ කියලා ලැබෙනවා. එහෙනම් පළවෙනි කොටස හරි. x ඍණ 1 x ඍණ 2 x ඍණ 3 සාධක වෙනවා කියලා අපි පෙන්න ගත්තා. හරි. දැන් ගාන ඊළඟ කොටස කියන්නේ qx හොයන්න කියලා. px වර්ගජ බහුපදයක් නිසා px වල මාත්‍රය 2 බව අපිට පැහැදිලි. වර්ගජයක මාත්‍රය 2යිනේ. qx කියන්නේ px x වලින් වැඩි වෙලා එකක් අඩු වුණාම වෙනවා. ඒතර px x වලින් වැඩි වුණාම මාත්‍රය එකකින් වැඩි වෙනවා. ඒ නිසා qx මාත්‍රය අපිට ලැබෙනවා 3 වේ කියලා. qx කියන්නේ තුන්වන මාත්‍ර එක. දැන් මීට අමතරව පෙන්නවා qx x ඍණ 1 x ඍණ 2 x ඍණ 3 සාධක වේ කියලා. ඒතර තුන්වන මාත්‍රයකට රේඛීය සාධක තියෙන්න පුළුවන් 3යිනේ. ඒ තුනම අපි ලබාගෙන තියෙනවා. ඒ නිසා අපිට තහවුරු වෙනවා තවත් රේඛීය සාධක නොපවතී කියලා. තවත් රේඛීය සාධක පවතින්න බෑ. හරි. නමුත් එහෙම පවතින්න බෑ කියලා පුතා අපිට කවදාවත් මේක මෙහෙම ලියා ගන්නත් බෑ. ඔහොම ලිව්වොත් වැරදි. මොකද සමහර විට කිසියම් නියත පදයක්
ඉදිරියෙන් තියෙන්න පුළුවන් සංගුණකයක් වශයෙන්. x ඍණ 1 x ඍණ 2 x ඍණ 3 සාධක වන අතර නියතයකුත් සාධකයක් වශයෙන් ඉදිරියෙන් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ නියතයත් හෙව්වොත් තමා qx වලගේ සෙවීම හරියටම සම්පූර්ණ වෙන්නේ. හරි? එහෙනම් qx වලගේ මේ නියතය හොයාගන්න qx වලගේ මෙතනට දාමු x වල px ඍණ 1 මේක හැමෝම ලියාගත්තා. දැන් මොකද්ද අපි x වලට ආදේශ කරන්න ඕනේ අගය? x වලට 1 2 3 අගයන් දාන්න එපා. දැම්මොත් k තියෙන පැත්ත බිඳුව වෙනවනේ. මේ px වල අගය දන්නේ නැති නිසා මේකත් අයින් කරන්න ඕනේ. එහෙනම් 1 2 3 දාන්නත් බෑ. මේකත් අයින් කරන්න ඕන නිසා මෙතන x තියෙනවනේ x වලට බිඳුව දාන්න. x වල බිඳුව දැම්මොත් මේ ඔක්කොම එන්නේ ඍණ 1යි. මෙතන එනවා ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි. එහෙනම් ඍණ 6යි k කියලා එනවා ඍණ 1. එහෙනම් අපිට k වල අගය ලැබෙන්නේ 1 බෙදීම 6යි කියලා. k සඳහා අපිට අගය ලැබෙනවා 1 බෙදීම 6යි කියලා. හරි. එහෙනම් අපි qx සෙවීම සම්පූර්ණ කරගත්තා. 6න් 1යි x ඍණ 1 x ඍණ 2 x ඍණ 3 කියලා එනවා. එහෙනම් ඔය ආකාරයට qx සෙවීම අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒතර පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ වගේ ගානක මේ k යගේ අමතක කරන්න එපා. සාධක තුනක් තිබ්බා රේඛීය සාධක තුනයි තියෙන්න ඕනේ කියලා ඔක්කොම හිවුවා කියලා අතහරින්න එපා. මේ වගේ අපි හරියටම qx වල ප්‍රකාශනය නොදන්නා නිසා මේ වගේ නියත පදයක් සාධකයක් වශයෙන් ඉදිරියේ පවතින්න පුළුවන්. ඒ අවබෝධය ලබා ගන්න.